මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි. ආජීවශ්මක ශීලයේ සමාදන් වෙන නමස්කාරය කියන්නේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි สรณกรรมนังสัมปุณนังปานาติปาตาเวรมณีสิกขาปดังสมาธิยามิอดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิกาเมสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาทาเวรมณีสิกขาปดังสมาธิยามิทิสุนาวาจาเวรมณีสิกขาปดังสมาธิยามิภารุสาวาชาเวรมณีสิกขาปดังสมาธิยามิสัมภัปปลาปาเวรมณีสิกขาปดังสมาธิยามิมิจฉาជីวาเวรมณีสิกขาปดังสมาธิยามิතිසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යෝ අදතං පවරෝ මනුජේසු සක්්‍ය මුනි භගවා කතකිච්චෝ පාරගතෝ බලවිරිය සමංගී තං සුගතං සරණත්ත මුකේමි රාග විරාග මණිජමසෝකං ධම්මම සංඛත මප්පටි කූණං මధుරමිමං පගුණං සුවිභත්තං ධම්මමිමං සරණත්ත මුකේමි යත්ථච දින්න මහඵල මාහෝ චතුසු සුචීසු පුරිස යුගේසු අට්ඨච පුග්ගල ධම්ම දසාතේ
සංඝමිමං සරණත්ත මුපේමි. සදහවත් පින්නතුනි, තෙරුවන් සරණ යාමත් සීල සමාදානයත් මේ ශාසනයේ ආරම්භක පියවරක් පමණයි. එහෙම නමුත් ඒ මාත්‍රයේ සරණ ගමන මාත්‍රයකින්මත් ආශ්චර්යවත් ආනිසංස ලබාගත හැකි වීම තුනුරුවන්ගේ මහානුභාව සම්පන්න බවට සාධකයක්. සරණ සීල මාත්‍රයෙන්ම සුගතිගාමී වුණු සදහැවතුන් ගැන ධර්ම සාහිත්‍යයේ කොතිකුත් සඳහන් වෙනවා. චත්ත මානවකයා පිළිබඳ කථාන්තරයක් ඒ වගේ එකක්. තිලෝගුරු බුදු පියාණන් වහන්සේ හැවත් නුවර වැඩ වාසය කරන කාලේ සේතවිය නුවර චත්ත කියන බ්‍රාහ්මණ තරුණයෙක්, බ්‍රාහ්මණ මානවකෙක් උක්කට්ඨා නුවර පොක්ඛරසාති කියන බ්‍රාහ්මණ ආචාර්යවරයා වෙත ගිහිල්ලා ශාස්ත්‍ර ඉගෙනගෙන අවසන් කරලා ආපසු තමන්ගේ මව්පියන් දකින්න සේතවිය නුවරට ඇවිල්ලා ගුරු පඬුරු වශයෙන් දහසක් ආවණු අරගෙන නැවතත් තමන්ගේ ගුරුතුමන් හමු වෙන්න යමින් හිටියා. එදා උදෑසන බුදු පියාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියෙන් ලෝකේ බලා වදාරන කොට චත්ත මානවකයා පෙනී ගිය නිසා ඒ මාර්ගයේ ගහක් මුලට වැඩලා ගහක් මුල වැඩ හිටියා උන්වහන්සේ. චත්ත මානවකයා බුදු පියාණන් වහන්සේ දැකලා ඇවිල්ලා බොහොම ප්‍රසාදයෙන් පැහැදීමකින් යුක්තව තුන්රුවන් සරණ ගිහිල්ලා බණ අහලා පිටත් වුණා. යන්න කලින් බුදු පියාණන් වහන්සේ තෙරුවන් සරණ යාම තෙරුවන් ගුණ කියවෙන ගාථා තුනක් චත්තමානවකට ඉගෙනුවා. ඒ ගාථා සීකරමිනුයි චත්තමානවකයන් පිටත් උනේ. ඒ ගාථා තුන තමයි අපි මේ ආරම්භක වශයෙන් මේ මාතෘකා වශයෙන් තිබුවේ. යෝ වදතං පවරෝ මනුජේසු, මිනිසෙයින් අතර වාදීන්ගෙන් උතුම් වූ එහෙම නැත්නම් ශ්‍රේෂ්ඨ වූ සක්්‍ය මුනි, ශාක්‍ය මුනීන්ද්‍ර වූ භගවා භාග්‍යවත් වූ කතකිච්චෝ විමුක්තිය සඳහා කළ යුතු කිස කෘත්‍ය කළ අවසන් වූ පාරගතෝ බලවිරිය සමංගී, සසර කතරින් එතර වූ, සසර සංසාර සාගරයෙන් එතර වූ, ඒ කියන්නේ නිවන් දුටුවා වූ පාරගතෝ බලවිරිය සමංගී, ඒ කාය බල, වීර්ය බල, වීර්ය ආදීන් සමන්විත වූ තං සුගතං සරණත්තමුපේමි, ඒ සුගතයන් වහන්සේගේ කරණ මම යමි, පිහිට කොට යමි කියන එකයි මුල් ගාථාවේ කියවෙන්නේ. දෙවෙනි ගාථාවේ රාග විරාග මනේජ මසෝකං, රාගය දුරු කරන්නා වූ, තණ්හාව රහිත වූ, අනේජං තණ්හාව රහිත වූ, අශෝකං නිස්සෝකී වූ, අසංඛතං ධම්මං ධම්ම මසංඛත මප්පටිකූලං නොපිලිකුල් වූ අසංඛත ධර්ම නම් වූ නිර්වාණ ධර්මයේද ධම්ම මසංඛත මප්පටිකූලං මధుර මිමං පගුණං සුවිභත්තං මිහිරි වූ මනමින් බෙදෙන ලද්දා වූ ප්‍රගුණ වූ මේ පර්යාප්ති ධර්මයේද ධම්ම මිමං සරණත්ත මුපේමි, මම පිහිට කොට යමි. යත්ථජ දින්න මහත්ඵල මාහු, යම් මාර්ය සංඝ රත්නයක් කෙරෙහි දෙන ලද්ද මහත්ඵලයයි කියන ලැබේද චතුසුසු චීසු පුරුෂ යුගයේසු, පුරුෂ යුගල සතරක් වූ, පිරිසිදු පුරුෂ යුගල සතරක් වූ අට්ඨච පුද්ගල ධම්ම දසාතේ ධර්මය නිර්වාණ ධර්මය ප්‍රත්‍යක්ෂ වශයෙන් දුටුවා වූ ඒ අෂ්ටාර පුද්ගල සංඝ රත්නය නම් වූ ඒ සංඝමිමං සරණත්තුමුපීමි, ඒ සංඝයා වහන්සේලාගේ සරණ යමි, උන්වහන්සේ පිහිට කොට යමි කියන ඒ අදහසයි අවසාන ගාථාවේ තියෙන්නේ. ඉතින් මේ ගාථා තුන කියමින් පියවරෙන් පියවරට ඉදිරියට යන අතරේ මං සන්ධියකදී හොරු ඒ මේ තරුණිය ළඟ ධනෙ ඇතේ කියන සංඥාවෙන් විදලා මැරුවා. ඒ මරණයත් එක්කම චත්තමානවකයා අර කියාපු තුනුරුවන් කෙරෙහි ශ්‍රද්ධාවත්, අර ශීල සමාදානයත්, පංච ශීලය රැකීම සමාදන් වීමත්, බණ ඇසීමෙන් ඇති කරගත්තු ඒ ශ්‍රද්ධාවත්, ඒ හැම එකක්ම පිහිට කරගෙන තවතිසා දිව්‍ය ලෝකේ 30 යොදුන් විමානයක පහළ වුණා කියලා කියවෙනවා. ඊළඟට ඒ තරුණයා මල බව අහලා මව්පියනොත් ඒ සේතාවේ නුවර වැසියනොත් එකතු වෙලා
ආමංගල කටයුතු කරන්න සූදානම් වෙන අවස්ථාවේ බුදු පියාණනුත් එතෙන්ට වැඩියා. බුදු පියාණන් වහන්සේ වැඩියාම අර චත්තමානවික දිවි ලෝකේ ඉඳලා විමානීය සහිතවම එතෙන්ට පැමිණියා. බුදු පියාණන් වහන්සේ පිරිසට ඒ කාරණය පෙන්වුම් ඇඟවීම වශයෙන් ඒ දිව්‍ය පුත්‍රයාගෙන් ඇසුවා මේ ඊරහඳටත් වඩා බබලන විමානයක් සහිතව දෙව්ලොව ඉන්න ආපෝබ කවුද? කොයි විදිය පිනක් කළාද මේ தත්ත්වය ලැබුවේ කියලා චත්ත දිව්‍ය පුත්‍රයාගේ කටින් කියවන්න සැලැස්සුවා. මම තමයි භාග්‍යතුන් වහන්සේ මා කෙරෙහි කරුණාවෙන් ගිහිල්ලා ඒ කසක් මුඩ වැඩෙන් දෙද්දී ඒ හමුණු බ්‍රාහ්මණ තරුණයා මමයි. භාග්‍යතුන් වහන්සේ මගෙන් ඇසුවා තුන්රුවන් සරණ යාම කියන එක දන්නවද කියලා. මම කිව්වා නැහැ කියලා. භාග්‍යතුන් වහන්සේ මට ඒක කියලා දුන්නා. ඒ කියපු ආකාරයට මම සරණ ගියා. පන්සිල් දන්නවද කියලා ඇහුවා. ඒක මම දන්නේ නැහැ කිව්වා. ඊළඟට එකින් එක මට කියලා දුන්නා. මේ අපිරිසිදු වූ ප්‍රාණඝාතය සතුන් මැරීම කියන එක ඒක අතහරින්න නුවණැත්තන් ඒක ප්‍රශංසා කරන ප්‍රතිපත්තියක් නෙවෙයි. ඒ වගේම නුදුන් දෙය ගැනීම, පරාඹුවන් කරා යාම, බොරු කීම, සුරාපානය කිරීම කියන මේවා නුවණැත්තන් විසින් වර්ණනා කරන ප්‍රතිපත්ති නෙවෙයි. මේවා අපිරිසිදු ප්‍රතිපත්ති කියලා කිව්වට පස්සේ මම මේ ආකාරයටම සීලාදිෂ්ඨාන කරගත්තා. එහෙම යන අතරේ තොරු මට විදලා මා මරණයටපත් කළා. දිව්‍ය ලෝකේ ඉන්න අනිත් දෙවිවරු මගේ මේ යසස දැකලා කොයි විදියට මේ තත්ත්වයක් ලැබනවද කියලා තමනුත් පුදුමෙන් වගේ ප්‍රකාශ කරනවා කියලා ওই කාරණේ චත්ත දිව්‍ය පුත්‍රයා ප්‍රකාශ කළා. ඒකට මේ පොඩි කතාන්තරය ආශ්‍රයෙන් අපට පේනවා තෙරුවන් සරණ යාමත් අර පංචශීලයේ සමාදන් වීමත් කොයිතරම් ආනුභාව සම්පන්නද කියලා. විශේෂයෙන්ම හිතා ගන්න තියෙන්නේ අර සීල සමාදානයේ දැන් අපි මේ පින්නතුන් කවුරුත් දන්නවා සීල් සමාදන් වීමට කලින් සරණ යාමක් කරනවා. තුනුරුවන් සරණ යාමත් සුළුපටු දෙයක් නෙවෙයි. ඒ තුලින් කෙරෙන්නේ තමන්ගේ ශ්‍රද්ධාව මතු කර ගැනීමයි. ශ්‍රද්ධාව උඩයි ශීලය ක්‍රියාත්මක වෙන්නේ. යම් ප්‍රමාණයකට ශ්‍රද්ධාව බලවත් නම් මේ ප්‍රමාණයට ශීලයේ ඒ ශීල ශික්ෂාපද රැකීමටත් පෙළඹෙනවා. ශීලයේ පිහිටියා වෙනවා. ඉතින් චත්තමානවකේ අර විදියට ගාථාව කියා යනකොට ඒතන කියන්නේ අර තුනුරුවන් ගුණ සිහි කරමින් යාමයි. බුද්ධානුසුති ධම්මානුසුති සංඝානුසුති වශයෙන් තුනුරුවන් ගුණ සිහි කරමින් ගියේ. ඒ සිත ආසන්න සිත. ඒ ආසන්න සිතෙන් කලුරිය කිරීම නිසා තමයි දිවි ලෝකයේ අර තත්ත්වය ලැබුවේ. අපි ධර්මය අහලා තියෙනවා. දැන් කෙනෙකුගේ ඊළඟ උත්පත්තිය ගැන කියවෙනකොට කර්ම කර්ම කියලා කියන ආනන්තරේ කර්ම වැනි බරපතල කර්මයක් නැත්නම් මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, බුද්ධ ශරීරයෙන් ලේසල වීම, සංඝ බේද කර්මය ඇතැම් විට දක්වනවා නීත මිත්‍යා දෘෂ්ටියත් එකට එකක් හැටියට. ඒ විදිහේ බරපතල කර්මයක් ඉදිරිපත් නුනොත් කෙනෙකුගේ ඊළඟ උත්පත්තිය තීරණය කෙරෙන්නේ අවසාන අවස්ථාවේ කළපු කර්මයකින් හෝ කලින් කරලා අවසාන අවස්ථාවේ සිහිපත් කර කර්මයක්. ඒකට කියන ආසන්න කර්මය. ඒකට ගරු කර්මය නැති වෙනකොට ආසන්න කර්මය. ඒකත් නැති වෙනකොටයි ඊළඟට අර ආචින්න කියලා කියන තමන් නිරන්තරයෙන් කිරීම තුලින් පුරුදු කරගත්තු කර්මයක් ඊළඟට ඉදිරිපත් වෙනවා. එහෙමත් නැති වෙනකොට යම් කිසි අවස්ථාවක කළ කටත්තානමින් මේ ධර්මයේ හඳුන්වන යම් කිසි කර්මයක් කොහොම නමුත් ඉදිරිපත් වෙනවා ඊළඟ උත්පත්තියට. දැන් මෙතන අපිට පේන ආසන්න කර්මය බුදු පියාණන් වහන්සේට ඇත්ත වශයෙන් ඒ අවස්ථාවේ උන්වහන්සේ වැඩි ඒ මරණයෙන් ගැලවීමට නෙවෙයි උන්වහන්සේට මහා කරුණා සමාපatti ඥානය තුල පෙනෙන්නට ඇති මේ චත්තමානවකයා තුල අර විදිහේ ගැඹුරු ශ්‍රද්ධාවක් ඇති කරගන්න ශක්තියක් තියෙනවා කියලා. ඒකට අවසාන සිත් සකස් කිරීමටයි බුදු පියාණන් වහන්සේ තෙන්ට වැඩම කළේ. ඒ හැටියටම චත්තමානවකයා අහලවත් නැති මෙතෙක් නොගිය සරණ යාමක් කළා. මෙතෙක් අහලවත් නැති සීලයක් සමාදන් වුණා. ඒ සුළු වේලාව තුල ඇති කරගත්තු කුසල චේතනාවනේ අර විදිය දිවි සම්පත්තියක් ලැබුවේ. කොට අපි ඒක තුලින් කල්පනා කරන්න ඕන. ඒ වශයෙන්ම අර අපේ සීල සමාදානයේ තහවුරු වෙන්නේ ශ්‍රද්ධාව පිහිට කරගෙනයි. එතෙන් කෙනෙකුට කියන්න පුළුවන් නම් නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං මට වෙන පිහිටක් නැත. බුදුරජාණන් වහන්සේම මට පිහිටයි, ධර්මයේම පිහිටයි, සංඝයා වහන්සේම පිහිටයි කියලා ඒ තරම් ප්‍රබල ශ්‍රද්ධාවක් තිබෙනවා නම් ඒ තැනත්තා ඒ සරණ යාමට අනුවම සරණ යාම කියන්නේ පිහිට සොයා යාම. ඒ පිහිට සොයා යන්න වෙන්නේ ශීල සමාධි ප්‍රඥා තුලින්. බුදු පියාණන් වහන්සේට කවුරුවත් ගලවා ගන්න බෑ. නමුත් අර ශීල සමාධි ප්‍රඥා වැඩි වීමට ආරම්භය සරණ ගාමනය. ඒකයි මේ කාලේ පවා සීල සමාදානයට කලින් තුන් වරක්ම බුද්ධං සරණං ගච්ඡාමි ආදී වශයෙන් මේ අපි සරණ යාම කරන්නේ. ඒකේ මෙසේ දෙයක් නෙවෙයි. දැන් එතකොට මේ චත්තමානවකයාට ඒ බුද්ධ කාලේ තිබුණු මේ මාර්ග අනතුරක් නිසා උවදුරක් නිසා ඒ විදිහට හදිසියේ ජීවිතේ නැති වුණා. ඒ බුද්ධ කාලයටත් වඩා මේ කාලේ ඉන්න මානවක මානිකාවන්ට දරුදැරියන්ට මගතොටේ කොයිතරම් උපද්‍රව අනතුරු තියෙනවද කියලා මේ පින්නතුන් දන්නවා.
පාරේ මේ පැත්තේ ඉඳලා එහා පැත්තට පනින්න කලින් මේ පුංචි අපි යට කරගෙන යන්න අධිවේගී දැවැන්ත වාහන වීදියක් පාසා දුවනවා. ඒ වගේම මේ පුංචි අපේ මග වියදම චරිතය ජීවිතය කොල්ලකා ගන්න නොයෙකුත් ආකාරයේ පල්හොරුන් දාමරිකයන් මිනිමරුවන් හන්දියක් ගානේ ඉන්නවා. දැන් එතකොට මේ මෑත යුගයක ඉඳලා බෞද්ධ ජනනායකයින් පාසල් සිසුන්ට පාසලෙන් පිටත් වෙන අවස්ථාවේදී පාසල් වැඩ නිම කළා ගෙදර යන අවස්ථාවේදී මේ අපි කණින් සඳහන් කළ ගාථා තුන සිහිපත් කරන්න ඒවා කියන්න පිළිවෙතක් හැටියට යොදලා තිබෙනවා. මේ කාලේ ඒවා ඒ ගාථාවල අර්ථය පවා තේරුම් කරලා දෙන්න කෙනෙක් නැහැ. ඒවා විකෘත කරගෙන විහිළු වලටපත් කරගෙන තම් කෙනෙක් සිටින්නේ. සම්පූර්ණ බල සම්පන්න ගාථා තුනක්. දැන් බුද්ධ කාලයටත් වඩා මේ කාලේ අනතුරු බහුල නිසා අපිට කියන්න වෙන්නේ පාසලෙන් පිට වෙන අවස්ථාව නෙවෙයි. ගෙදරින් පිට වෙන අවස්ථාවේ පාසල් යන්න පිට වෙන අවස්ථාවේ පවා පුළුවන්කමක් තියෙනවා මේ ගාථා තුන සිහිපත් කරගෙන. එහෙම නැත්නම් යටත් පිළිසෙන් බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා ආසන්න සිතෙන්ම පිට වෙන එක හොඳයි. යටත් පිළිසෙන් අර කියාපු විදිහේ අනුතරක් ආවත් හොඳ තැනක උත්පත්තියක්වත් ලබන්න පුළුවන්. තුනුරුවන් සිහිපත් කරගෙන ගෙදරින් පිට වුණා. ඔන්න මේ විදිහටයි දැන් තියෙන තත්ත්වය අනුව හිතන්න තියෙන්නේ. ඉතින් ඒ වගේ අපිට පේනවා ඒ තුනුරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, ඒ සරණ යාම එකම සීල සමාදානය අතරතරම්ම බල සම්පන්න දෙයක්. පංචශීලයේ උනත් සුළුපටු දෙයක් නෙවෙයි. ගිහියාගේ නිත්‍ය ශීලයේ වශයෙන් තිබෙන. ඒ ශීලය පමණක් සමාදන් වෙලා ඒ සුළු වේලාවක් තුල දැඩි අදිෂ්ඨානයක් ඇති කරගන්න ඇති චත්තමානවකයා මගේ ජීවිතයේ ඉදිරි කාලය තුල මම මේ කිසිම සතෙක් මරන්නේ නැහැ, හොරකමක් කරන්නේ නැහැ, කාමයේ වර්ධවා හැදිරෙන්නේ නැහැ, බොරු කියන්නේ නැහැ, සුරාපානය කරන්නේ නැහැ කියලා. ඒ ගත්තු අදිෂ්ඨාන ශක්තියයි. වැඩි කලක් රැක්කේ නැහැ. සුළු මොහොතක් තුල ඇති කරගත්තු ශක්තිය තුලින් ඔය අරතරන් අර දිව්‍ය ඒ සම්පත් ලැබුවේ. ඒකට ඊටත් වඩා ආනිසංස සම්පන්නයි මේ පින තුන අහලා තිබෙනවා. උපෝසත අට්ඨංග සීලය. දැන් මේ බොහෝ දෙනෙක් සමාදන් වෙලක් තියෙන්නේ පෙහෙවත් වශයෙන් ඔය උපෝසත අට්ඨංග සීලය. ඒ අට්ඨංග සීලයේ ආනිසංස දක්වන ධර්ම කතාවල් පොතකුත් තිබෙනවා. අවම වශයෙන් අඩ දවසක් එක ශික්ෂාපදයක් ප්‍රබලව රැකීමේ ආනිසංස දක්වන පුදුම විදිහේ කථාන්තරයේ ධර්ම සාහිත්‍යයේ සඳහන් වෙනවා. දැන් මේ පින්නතුන් මේ කාලයේ ඇතැම් විට ලොකු හැටියට සලකන්නේ නැති විකාල භෝජන ශික්ෂාපදය හරියාකාර දැඩි අදිෂ්ඨානයකින් ජීවිත පරිත්‍යාගයෙන් රැකී එක්තරා දුගී මිනිසෙක් වෘක්ෂ දේවතාවක වුණු කථාන්තරයක් ධර්ම සාහිත්‍යයේ සඳහන් වෙනවා. ඒක මේ විදිහටයි කියවෙන්නේ. හිමාලයේ ඉඳලා අවුරුද්දක් පාසා කොසඹෑ නුවරට පැමිණෙන 500ක් තාවස පිරිසක් හිටියා. ඒ කොසඹෑ නුවරට එන්නේ කොසඹෑ නුවරේ කාලේ හිටිය ഘോසිත සිටානන්, පාවාරිය සිටානන්, කුක්කුට සිටානන් කියලා කියන සිටුවරුන් 3 දෙනෙක් ඒ තාපසවරුන්ට ආරාධනා කළ තිබුණා. වැසිහාර මාස තුල හැම අවුරුද්දකම අපෙන් උපස්ථාන ලබන්න ඉන්න කියලා. ඒ ආරාධනාව අනුව පිටත් වෙලා එන තාපසයින් එක්තරා අවස්ථාවක කැලේ කෙළවර තිබුණු මහ විශාල නුග ගහක් මුල ටිකකට නැවතුණා විවේක ගන්න. තාපසයින් අතර ප්‍රධාන තාපසයා කල්පනා කළා මේ නුග ගහට අධිග්‍රහිත දේවතාවා එසේ මෙසේ කෙනෙක් වෙන්න බෑ, මහා භාව සම්පන්න කෙනෙක් වෙන්න ඕන කියලා නිකමට වගේ හිතුවා. මේ අපේ පිරිසට පැන් ලබා දෙනවා නම් මේ දේවතාවගේ අනුහසින් අපිට බොහොම වටිනා මේ වෙලාවේ ප්‍රයෝජනවත් දෙයක් කියලා. හිතනවත් එක්කම ඒ හැම දිනාටම පැන් පහළ වුණා එතන. ඊට පස්සේ කල්පනා කරා අපිට නාන්න පැන් ලැබෙනවා නම් හොඳයි කියලා. ඒකත් එහෙමම ලැබුණා. ඊළඟට කල්පනා කරා අපිට ආහාරයක් ලැබෙනවා නම් හොඳයි කියලා. 500 දෙනාටම ආහාරයක් ඒ විදිහටම ලැබුණා. ඊළඟට අර තාපසයා හිතුවා මේ තරම් මේ අපි හිතන දේවල් දැන්න ශක්තිය තියෙන මේ දේවතාව අපිට දකින්න නැත්නම් හොඳයි කියලා. එතකොට අර නුග ගසේ මුල් අතරින් ඒ දේවතාව මහා අනුභව සම්පන්න ස්වභාවයකින් පෙනී හිටියා. ඊළඟට මේ තාපසයා අහනවා ඔබ කොයි විදිහේ පිනක් කළාද මේ තත්ත්වය ලැබුවේ කියලා. ඔන්න එතකොට අර දේවතාව ලැජ්ජයි කියන්නේ. පින බොහොම සුළු දෙයක් නිසා ලැජ්ජයි කියන්නම අදිමදි කරා. නැවත නැවත ඇවිටිලි කරාම ඔන්න කියන්න පටන් ගත්තා. ඒ සම්පූර්ණ ප්‍රවෘත්තිය මේ විදිහටයි ධර්මයේ දැක්වෙන්නේ. හැවත් නුවරේ අනේපිඬු සිටානන්ගේ ගෙදර චාරිත්‍රයක් තිබුණා. හැම පොහොය දවසකම පොහොය අටසිල් ගෙදර කවුරුත් රකින්න කොයිතරම්ද කියතොත් කිරිබොන දරුවන්ගේ පවා කියන්නේ දවසේ හිරවලට යන අවස්ථාවේදී කට සෝදලා චතුමදුර කටේ තබලා ඒ කුඩාවදී පටන්ම විකාල භෝජන ශික්ෂාපදයේ පවා රකින්න පුරුදු කරන සිරිතක් තිබුණා. ඒ තරමට දැඩිව හැම දිනෙකම පොහොය අටසිල් රැකීමේ සිරිතක් තිබුණා. එතකොට එක තමනක් මේ ඒ ගෙදරට කුලී වැඩ සොයාගෙන ආවා. ඒ තාම දුප්පත් මිනිහෙක්. ඒ මිනිහයා ආවිල වැඩි කලක් වුණේ නැහැ. ඊළඟ පොය දවසේ සිතානන්
විහාරේ ඉඳලා ඇවිල්ලා ඒ ගෙදර ආයකින් අහනවා අහවල් අර ඒ කුලී කරුවට කිව්වද අද පොයේ දවස බව කියලා. කියන්න බැරි වුණා කියලා කිව්වා. එහෙනම් එයාට විතරක් කැම ටිකක් තියන්න හවස් වරුවට කියලා වෙනම කැම ටිකක් එයාට සූදානම් කරලා තියලා අනිත් අය අර කියාපු පිළිවෙතේ පිහිටියා කුඩා දරුවා පවා ආහාර නොගෙන. ඉතින් ඔය අතරේ හවස් වෙලා අර මිනිස්සයා ආවා ඊටමත්ම මහන්සි වෙලා වැඩ කටයුතු කරලා ඇවිල්ලා ඒ ආහාර ටික දුන්නාම ටිකක් කල්පනාවේ වැටුණා. කුසගින්න කොච්චර තිබුණත් එකපාරටම කෑවේ නැහැ. කල්පනා කළා මොකද වෙනද නම් මේ ගෙදර නෙකුත් මේ බත් දෙන්න එළවලු දෙන්න කියලා කෑ ගහන ව්‍යංජන දෙන්න කියලා කෑ ගහනවා අපේ පොඩි දරුවා එහෙම. ආද කිසිම සද්දයක් නැහැ. ඊළඟට ඇහුවා මේ කට්ටිය කායම් කාලා දෙන්නේ කියලා නෑ කිව්වා. මේ මොකද කියලා ඇහුවාම කියනවා මේ වගේ පොයේ දවස්වල අපේ සිරිතක් තියෙනවා. සිතානන් මේ උඩා දරුවන් පවා මේ විදිහට මේ විකාර භෝජන පිළිබඳ ශික්ෂාපදේ රකින්න සලස්වනවා කියලා කිව්වහම මේ මිනිසයා කියනවා මටත් පුළුවන් මේ පොහොයට සිල් සමාදන් වෙන්න කියලා. ඒක අපි දන්නේ නැහැ සිතානන්ගෙන් අහන්න ඕනේ කිව්වා. එහෙනම් ගිහිල්ලා අහන්නේ කිව්වා. ඉතින් සිතානන්ට ගිහින් කිව්වා එමුනම් කරන්න තියෙන්නේ දැන් පොයෙන් අඩ දවසක්. පොය පිළිවස් රැකීමට තාම ඉඩ තියෙනවා. ඒ මිනිසයාට කියන්න කට සෝදගෙන අදිෂ්ඨාන කරගන්නේ මේ විකාල භෝජන පිළිබඳ ඒ ශික්ෂාපදයට මුල් කරගෙන මේ ඒ පොහොයට ඉතින් මේ මිනිසයා ඒ විදිහට කළා. රැ වෙනකොට අර කුසගින්න නිසා වෙහෙස නිසා දරා ගන්න බැරි වේදනාවල් ආවා. එතකොට මේ මිනිස්සයා කලේ මොකද? මේ සමහර විට කාමරයක යම් කිසි දෙයක් බැඳලා කඹයක් කෙලවරක් අල්ලගෙන පෙරලෙන්න පටන් ගත්ත වේදනාව උහුල ගන්න බැරුව. මිනිස්සෙන් ගිහිල්ලා සිතානන්ට කිව්වහම සිතානන් චතුමදුරත් අරගෙන ඇවිල්ලා කොහොම පෙරැත්ත කළා. මොකද මේ ආසානේ මේ කිව්වහම මේ මට වාත රෝගයක් මතුවෙලා තියෙනවා මේ වෙහෙස නිසා කියලා කිව්වහම එහෙනම් මේ චතුමදුර ගන්නයි කිව්වා. ස්වාමීන් වහන්සේත් ගන්නවද කියලා ඇහුවා. නෑ මට නම් අපහසුයක් නෑ ගන්නයි කිව්වා. අනේ මට අවසර දෙන්න මේ පොය මේ අට සිල් රැකීමේදීත් මට මුළු දවස කරන්නත් බැරි වුණා. මේ ටිකවත් මට පිරිසිදුව කරන්න මට ඉඩ දෙන්න කියලා චතුමදුරත් ප්‍රතික්ෂේප කළා. ඉතින් එහෙම පිටිම කුසගින්නේ. එහෙනම් එළි වෙන ජාමේ ඒ ඉවස ගන්න බැරුව අන්තිමට ඒ මිනිසයා කාලක්‍රියා කළා. අර කියාපු අර නුග ගහයි වෘක්ෂ දේවතාවල උපන්න. නෝකයි ප්‍රවෘත්ති. එහෙම කියලා ඊළඟට මේ වෘක්ෂ දේවතාවා කියනවා ඒ සිතානන් බුද්ධමාමකයි, ධම්මමාමකයි, සංඝමාමකයි. ඒ සිතානන් අස්පු කිරීම නිසායි මට මේ වෘක්ෂ දේවතා සම්පත්තිය ලැබුණේ කියලා. ඔකානුවත් එකම අර තාපසීන් ඒ වෙනකොට ඒගොල්ලෝ දන්නේත් නැහැ බුදු කෙනෙක් පහළ වෙච්ච බව. මේ කොසඹෑ නුවර. එතකොට ඒ තාපසීන් ඔක්කොම නැගිටලා බුද්ධ කියලාද කියන්නේ? එසේය කියලා කිව්වා. එසේය. ඊළාට බුද්ධ කියලාද කියලා තුන් සැරයක්ම ඇහුවා. බුදු කෙනෙක් පහළ වුණු බවවත් දන්නේ නැහැ. බුද්ධ කියලාද කියන්නේ ධම්ම කියලා. ඉතින් ඒ විදිහට බුදු කෙනෙක් උපන්නා කියන ප්‍රවෘත්තිය දැනගත්තට පස්සේ ඒ තාපසවරුණුත් අර්සිතානන් තුන් දෙනාටත් ඒ කාරණේ දන්වලා තවත් නුවරට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා රහත් වෙලා පැවිදි භූමියටපත් වුණා. එතකොට අන්න අර කථාන්තරය තුලින් අපට පේනවා අර අඩ දවසක් රැක්ක උපෝසත සීලයෙන් අරතරන් ආනිසංස ලැබුණා. දැන් කෙනෙකුට මේ කාලේ නම් දැන් අපි තර්කකාරයින් බොහෝ විට කියන දෙයක් තමයි දැන් අනිත් ශික්ෂාපද කෙසේ වෙතත් විකාල භෝජනයේ ඒ ආහාර ගැනීමෙන් කාටවත් හිංසාවක් වෙන්නේ නැහනේ. ඉතින් සමහර විට අහනවා බත් කාලා අපායගේ කවුද කියලා. ඒ විදිහට අහන අයත් ඉන්නවා. බත් කාලා අපායගේ කවුද කියලා. එතන බත් කෑම නොකෑම නෙවෙයි එතන ප්‍රශ්නේ තියෙන්නේ. මේ කියාපු ඒ Taman ප්‍රතිඥා කරගත්තු සමාදන් වූ ශීලයක් දැඩි අදිෂ්ඨානයකින් රැකීම තුලින් සිත පිරිසිදු කරගත්තා. සිත කෙලින් කරගත්තා. තුන්රුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් ඒ ශීල සමාදානයෙන් තාවංක භාවයෙන් සිත කෙලින් කරගත්තා. ඒකේ ආනිසංසයයි අර ඒ දුගියට ලැබුණේ. එතකොට අපි කල්පනා කරන්න ඕනේ අන්න මේ විදිහටයි එක්සුළු කොට තැකිය යුතු දෙයක් නෙවෙයි විකාල භෝජන ශික්ෂාපදේ පවා කවර ශික්ෂාපදයක් වුණත් මේ තුන්රුවන්ගේ ශාසනයේ හරියට රැක්කොත් ඒකේ ආනිසංස සම්පන්න බව මේක තුලින් අපට පැහැදිලිව පේනවා. ඊළඟට මේකටම අදාළ තවත් ඒ කොටිකුත් ධර්ම කථාන්තර තිබෙනවා. ශීලාදී ගුණ ධර්ම පිළිබඳව විශේෂයෙන් සඳහන් කළ යුතු තවත් කාරණයක් තමයි තවත් අවිද්‍යේ වටිනා දේශනාවක් තමයි. ඒ කාලෙම හිටියා කූටදන්ත කියලා එක්තරා බ්‍රාහ්මණයෙක්. ඒ බ්‍රාහ්මණය බොහොම ධනවත් කෙනෙක්. විශාල යාගයක් පවත්වන්න ඕනකම තිබුණා. ඒ යාගය පවත්වන්න කල්ැතිවම ගවයින්, වසුපැටවුන්, වැසුපැටියන්, එළුවන්, බැටළුවන් ආදී ඒ සතුන් 700 සූදානම් කරගෙන ඒ සතුන් නවත්තගෙන ගස්වල බැඳලා නවත්තගෙන ඊළඟට මේ අහන්න ලැබුණා මේ බ්‍රාහ්මණයාට මේ ශ්‍රමණ භවත් ගෞතමීන් මහත්ඵල මහානිසංස වන විදියට යාග පවත්වන ක්‍රමයක් දන්නවා කියලා ගිහිල්ලා බුදු පියාණන් වහන්සේක සාකච්ඡාවක් ආරම්භ කළා. මේ ඊ타මත්ම මහත්ඵල මහානිසංස වන විදියට යාගයක් පවත්වන්නේ කොහොමද කියන මාතෘකාව උඩ බුදු පියාණන් වහන්සේ අතීත ප්‍රවෘත්තියක් ආශ්‍රයෙන්
අතීත જાතියක භාග්‍යවතුන් වහන්සේම බෝධිසත්ව කෙනෙක් හැටියට පුරෝහිත කෙනෙක් හැටියට ඉපදිලා ඒ මහා විජිත කියන රජුට මහා විජිත රජුරුවන් ලවා මහා විජිත රජුරුවන්ගේ මහා විශාල වස්තු සම්භාරයක් තිබුණා. මුළු රටම සම්බන්ධ කරගෙන මහා පරිමාණයෙන් විශාල යාගයක් පැවැත්වුවා අය. ඒ යාගයේදී කිසිම සතෙකුට හිංසාවක් කරේ නැත. ඒ යාගයට සහභාගී වෙන මිනිසෙයින්ට බල කිරීමක් නොකර ඉතාම ධාර්මික අන්දමින් විශාල යාගයක් පැවැත්වුවා කියලා ඒ කාරණේ සවිස්තරව බුදු පියාණන් වහන්සේ වදාලා. ඒ අවස්ථාවේ බ්‍රාහ්මණ පිරිසක් සාදුකාර දුන්නා. අර බමුණත් අන්තිමට ඒක ගැන පැහැදිලා බුදු පියාණන් වහන්සේගෙන් අහනවා. ඉස්සෙල්ලාම ඇහුවේ ඒ භාග්‍යවතුන් වහන්සේ විස්තර කළ ආකාරයට අර පුරෝහිතයා භාග්‍යවතුන් වහන්සේම වෙන්න ඕන කියලා මට හිතෙනවායි කියලා. එසේමයි කියලා බුදු පියාණන් වහන්සේ ඒක පිළිගත්තට පස්සේ ඊළඟට මේ බ්‍රාහ්මණ අහනවා ඔය කියාපු යාගයටත් වඩා මහත්ඵල මහානිසංස වෙන හැබැයි ඒ තරම්ම සූදානම් වීම වැඩ කටයුතු නැති තවත් යාගයක් තිබෙනවද කියලා. එහෙම වුණා බුදු පියාණන් වහන්සේ කියනවා එසේ බමුණ මෙන්න මෙහෙම යාගයක් තියෙනවා. මොකද්ද? යම්කිසි කුල පරම්පරාවක සිල්වත් පැවිද්දන් වෙනුවෙන් නිතිපතා දන් දීමේ ක්‍රමයක් තිබෙනවා නම් අන්න ඒ යාගය අර කියා වූ මහා පරිමාණයේ අර මහා විජිත රජුගේ යාගයටත් වඩා ශ්‍රේෂ්ඨයි කියලා කිව්වා. ඊළඟට අහනවා ඊටත් වඩා වැඩ කටයුතු සූදානම් වීම අඩු නමුත් ආනිසංස වැඩි තවත් යාගයක් තිබෙනවාද කියලා. ඒකවල බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා තියෙනවා. මොකක්ද ඒ යාගය? හතර දිගින් පැමිණෙන සංඝයා වහන්සේලා වෙනුවෙන් විහාරයක් තැනවීම. ඒක ඊට වැඩිය ආනිසංස සම්පන්නයි. අච්චර වෙහෙස මහන්සි නොවි කරන්න පුළුවන් එකක්. ඊළඟට අහනවා ඊටත් වැඩිය වැඩ කටයුතු අඩු නමුත් ආනිසංස වැඩි යාගයක් තියනවාද කියලා. ඔන්න ඒ අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා යම් කෙනෙක් පහන් සිතින් යුක්තව බුදුන් සරණ යනවාද, ධම් සරණ යනවාද, සංඝ සරණ යනවාද ඒ යාගය අර කියාපු හැම යාගයකටම වඩා මහා විජිත රජුගේ ප්‍රාර්ථකුවා මහා පරිමාණ යාගයටත් වඩා ඊළඟට අර කුල වල ඒ ගෙදරවල වල දෙන නිත්‍ය දාණයටත් වඩා විහාර දාණයටත් වඩා ශ්‍රේෂ්ඨ යාගයක් කියලා. ඊළඟට එතනින් නැවතුන්නේ බ්‍රාහ්මණයා අහනවා ඊටත් වැඩිය වටිනා යාගයක් තිබෙනවද මහත්ඵල මහානිසංස වන? ඒ අවස්ථාවේ තමයි එන්න ප්‍රකාශ කළ බුදු පියාණන් වහන්සේ තියෙනවා යම් කෙනෙක් අර කියාපු ප්‍රාණඝාතයෙන් වෙන වෙනව නම් අදින්නා දාණයෙන් වෙන වෙනව නම් කාමීත්‍යාචාරයෙන් වෙන වෙනව නම් මුසාවාදයෙන් වෙන වෙනව නම් සුරාපානයෙන් වෙන වෙනව නම් ඒ යාගය හරිටත් වැඩිය ආනිසංස සම්පන්නයි. ඊළඟට ඇසූ ප්‍රශ්නයට ඊටත් වැඩිය ආනිසංස සම්පන්න යාගයක් තියනවාද කියලා ඒකෙදි බුදු පියාණන් වහන්සේ මුළු මහත් සීල සමාධි ප්‍රඥා ප්‍රතිපදාම දක්වා වදාලා කෙනෙක් මේ ශාසනය පැවිදි වෙලා රහත් බව දක්වා යන. ඒ මුළු දේශනාව මහා කුඩනන්ද බ්‍රාහ්මණයා තුන්රුවන් සරණ ගිහින් උපාසකෙක් බවට පත් වුණා. අර ඒ තැන බැඳලා හිටපු මරන්න හිටපු 700ක් අර ගවයින්ට වස්සන්ට වැසියන්ට ඔක්කොටම અભය දාණය දුන්නා. ඒ සතුන් නිදැල්ලේ තනකත්වා සීතලේ වතුර බොත්වා කියලා උන්ට અભය දාණයක් දුන්නා. ඉතින් මේ කර්මාන්තරය ආශ්‍රමත් අපිට පේනවා මේ ශාසනයේ ආමිෂයෙන් නිර්ආමිෂයට සාමාන්‍ය ලෝකයේ ආමිෂ දාණය ලොකු හැටියට සැලකන්නේ. ඊට වඩා නිර්ආමිෂ වශයෙන් ඒ වගේම තමන්ගේ සිතට චේතනාවට වඩා ලංව යන අන්දමි අර තුන්රුවන් සරණ යාම සීල සමාදාන ආදී වශයෙන් බුදු පියාණන් වහන්සේ අමුතු වටිනාකම් රාශියක් මේ ලෝකයට දක්වා වදාලා. ඒ සීල සමාදානයේ ආනිසංස ඒ විදිහේ නොයෙකුත් සූත් කථාන්තර ආශ්‍රයෙන් ධර්මයේ දැක්වෙනවා. සාමාන්‍යයෙන් මෙලොව වශයෙන් පංචශීලය රකින්න ගිහි පින්වතුන්ට පැමිණෙන ආනිසංස වශයෙන් නැතැම් විට දක්වනවා. පහක් හැටියට දක්වනවා. යම් කිසි කෙනෙක් සීල සම්පන්න නම් සිල්වත් සීල සම්පන්න කෙනෙකුට ඒ අප්‍රමාදය හේතු කොටගෙන එතන අප්‍රමාදය කියලා කියන්නේ ශික්ෂාපද පහට අදාළ වැරදි ප්‍රාණඝාතය අදින්නා දාන කාමීත්‍යාචාර මුසාවාද සුරාපාන කියන දේවල් යම් කෙනෙක් කරනවා නම් ව්‍යාපාරික මට්ටමින් හෝ පෞද්ගලික මට්ටමින් හෝ ඒක ධර්මයේ හඳුන්වන්නේ ප්‍රමාදයක් හැටියටයි. ප්‍රමාදයට වැටුණා ඇත්ත වශයෙන්ම මත්යන් වලින් පමණක් නෙවෙයි අර කියාපු දේවල් කරන කෙනාට අන්තිමට ඒවා හිතට එන අවස්ථාවේ පිස්සෙක් බවට පත් වෙනවා, නොසන්සුන් බවට පත් වෙනවා. ඒක ප්‍රමාදයට හේතුවක්. අන්නේ ප්‍රමාදය නිසා මතුවට පෙනුනට සාමාන්‍ය ලෝකයාට පෙනෙන පෙනුමෙන් වෙන අසාමාන්‍ය කෙනාගේ අවබෝධය හැටියට දියුණු වෙනවා හැටියට පෙනුනත් ඒ තැනත්තා යම්කිසි අවස්ථාවක බලවත් පරිහානියකටපත් වෙනවා.
ඒක අනුවයි බුදු පියාණන් වහන්සේ දක්වන්නේ යම් කෙනෙක් සීල සම්පන්න නම් පංචශීලය හරියට ආරක්ෂා කරනවා නම් ඒ තැනත්තාට අප්‍රමාද ප්‍රතිපත්තිය පිහිට කරගෙන විශාල ධනයක් රැස් කරගන්න පුළුවන් කියලා භෝගක් හන්දා. සාමාන්‍යයෙන් කෙනෙක් හිතන්න පෙළඹෙන්නේ විශේෂයෙන් මේ කාලේ පංචශීලය රකින්න කෙනෙකුට දැහැමි කෙනෙකුට තැනක් නැහැ. ධනයක් ලබා ගන්න හැකියාවක් නැහැ ඒ විදිහට. නමුත් බුදු පියාණන් වහන්සේ නම් පෙන්වුම් කරන්නේ පංචශීලය රකින්න කෙනාටයි ධනය රැස් කරගන්න පුළුවන් වන්නේ කියලා. ඒක ඇතම් අවස්ථාවල් වල ධනය කියලා කියන්නේ ඒ වස්තුවේ තහවුරු බවයි එතන ප්‍රකාශ කරන්නේ. යම් කෙනෙක් කොච්චර හම්බ කළත් මත්පැන් බොමින් අර අනිකුත් දුරාචාර වල එහෙම යෙදෙනවා නම් ඒ ධන ඉක්මනින්ම කාබාසිනියා කරලා නැති කරගන්නවා. අර සීලවන්තයා ඒ විදිහට නෙවෙයි ඒක එතන සමහර විට බුදු පියාණන් වහන්සේ දක්වන උපමා වශයෙන් මීමැස්සා මීවදයක් බඳින්න වගේ වේතුබසක් බඳින්න වගේ බොහොම වේසමාංශි වෙලා ඒ උපයා ගන්න ධනය ධාර්මික උපයා ගන්න ධනය තාවරයි කියලා තහවුරුයි කියලා. අන්නේ ආර්ථයෙන් තමයි එතකොට පළමුවෙනි ආනිසංසය වශයෙන් දක්වන්නේ කවුරුත් මේ ගිහි පින්නතුන් බලාපොරොත්තු වෙන භෝගක් හන්දිය ලබනවා කියලා. දෙවෙනි ආනිසංසය හැටියට දක්වනවා සිල්වත් කෙනා පිළිබඳව යහපත් කීර්තිරාවයක් ඇතිරෙනවා කියලා. කල්යාණෝ කීර්තිසද්දෝ කියලා කියනවා. යහපත් කීර්තිරාවයක් නුවණැත්තන් අතර යම්කිසි යශෝ ഘോഷයක් කීර්තිරාවයක් හිමිහිමිට පැතිරෙනවා. ඒක දෙවෙනි ආනිසංසය. සමාජයේ ජීවිතයක් ගත කරන කෙනෙකුට ඒකත් එක්තරා ආනිසංසයක්, වටිනා ආනිසංසයක්. තුන්වෙනිව දක්වනවා ඒ විදිහේ සීලවන්ත පුද්ගලයා යම්කිසි පිරිසක් සභාවක් කියන එක යම්කිසි සභාවකට එළඹෙනවා නම් ගිහියන් ඉන්න සභාවක් හොයේවා, රජවරුන් සිටින සභාවක් හොයේවා, පැවිද්දන් සිටින සභාවක් හොයේවා, ශ්‍රමණයන් සිටින සභාවක් හොයේවා, ඒ કોઈ සභාවකට පිවිසිතත් විශාරදව පැමිණෙනවා කියලා. හිත මකු කරගන්න නැතුව මකු වෙනවා කියලා කියන්නේ ඔළුව පහතට හෙලාගෙන බොහොම ලැජ්ජාවෙන් වගේ මූණ හංගගෙන එන්නේ නැහැ. කෙලින් ප්‍රය නැතුව විශාරදව සභාවකට ඇවිල්ලා කතා කරන්න පුළුවන් ශක්තියක් ලැබෙනවා. තමන්ගේ අර ශීලය පිරිසිදු වීම නිසා. ඒ තුන්වෙනි ආනිසංසය. හතරවෙනි ආනිසංසය හැටියට දක්වනවා අසම්මූලෝ කාලං කරෝති. මරණ අවස්ථාවේ දිනුවනින්ම ක්‍රියා කරන මුලා නොවි. හොඳ සිහියෙන්. දැන් අර ඇතම් කතාන්තර මේ දින තුන අහලත් ඇරි අර චුන්ද සූකරික ආදී ඒ ඌරන් මරමින් හිටපු මිනිස්සු අවසාන වෙලා ඌරෙක් හැටියට මිනිස්සු හිත නැති වෙලා අන්තිමට ඌරෙක් වගේ එහාට මෙහාට දුවමින් ඉඳලා දුක් විඳලා අපායගත වුණා. අර සිල්වන්ත පුද්ගලයාට තමන්ගේ කරපු හොඳ ක්‍රියාවන් සිහිපත් කරමින් සතුටු වෙමින් ඒ අවසාන මොහොත සිහිනුවණින් ගත කරලා අර පොතේ කියවෙනා වගේ නිදාපි විදියක් වගේ දිව්‍ය ලෝකෙ උත්පත්ති ලබන්න පුළුවන්. අන්නේ පස්වෙනි කාරණේ දක්වන්නේ ඇත්ත වශයෙන්ම අර සුගතිගාමී වෙන්න හැකි බව. ඒ සීලවන්ත පුද්ගලයා ඒ සීලය හරියාකාරව ආරක්ෂා කළා නම් අර චත්තමානව කියා වගේ අන්නර කියාපු දුගී මිනිසයා වගේ සුගතිගාමී වෙනවා. ඒක පස්වෙනි ආනිසංසය. ඒ විදිහට තවත් නොයෙකුත් තැන්වල තවත් අවස්ථාවක ආනන්ද හාමුදුරු බුදුරජාණන් වහන්සේගෙන් අහනවා භාග්‍යතුන් වහන්සේ මේ ලෝකේ සුවඳ වර්ග තුනක් තිබෙනවා. මුල් සමහර ඒවායි මුල් සුවඳයි, සමහර ඒවායි අරටු සුවඳයි, සමහර ගස්වල ඊළඟට මල් සුවඳ. එතකොට මුල් සුවඳ, අරටු, හර සුවඳ, මල් සුවඳ කියලා තුන් ආකාර සුගන්ධයක් තිබෙනවා ලෝකේ. ඒ හැම සුවඳක්ම උඩු සුළඟට යන්නේ නැහැ යටි සුළඟට මිසක්. භාග්‍යතුන් වහන්සේ උඩු සුළඟටත් යන යටි සුළඟටත් යන උඩු සුළඟට යටි සුළඟට කියන දෙපැත්තටම යන සුවඳකුත් ලෝකේ තිබෙනවාද කියලා. ඒකවල අද්භූත පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා යම්කිසි ගමක හෝ නියම් ගමක හෝ නගරයක් හෝ යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ බුදුන් සරණ ගිහින් තිබෙනවා නම්, ධම්ම සරණ ගිහින් තිබෙනවා නම්, සංඝුන් සරණ ගිහින් තිබෙනවා නම්, ඒ වගේම සතුන් මැරීම, හොරකම් කිරීම, කාමීත්‍යාචාරය, මුසාවාදය, සුරාපානය කියන මේ පංචශීලයෙන් ඉවත් වෙලා ඒ ශික්ෂාපද රකින්නවා නම්, පරිත්‍යාගශීලී නම්, ඒ පුද්ගලයා පිළිබඳව ඒ ස්ත්‍රියෝ පුරුෂයා පිළිබඳව ගුණ රාවයක් මිනිසෙයින් අතරත් දෙවියන් අතරත් ශ්‍රමණ බ්‍රාහ්මණයින් අතරත් පැතිරෙනවා. අර ගුණ සුවඳ පැතිරෙනවා කියලා ඒ විදිහටත් දක්වලා තිබෙන සමහර අවස්ථාවල සීලානිසංස වශයෙන්. ඒකට මෙලෝ වශයෙන්ුත් අර සීලවන්තයාට තමන්ගේ ජීවිතය යහතින් ගත කරන්න පුළුවන්. ඒ වගේම මේ පින්නතුන් අහලා තියෙනවා ඒ ශීලාදී ගුණ ධර්ම රකින්න කෙනාට අර විපිලිසර බව කියලා අතීත පොත්වල කියන පසුතැවිල්ල නැතිව නිරන්තරයෙන්ම ලොකු සතුටකින් ඉන්න පුළුවන්, නිරාමිස ප්‍රීතියකින් ඉන්න පුළුවන්. ඒකට කියනවා නිර්වද්‍ය සුඛය, අනවජ්‍ය සුඛය කියලා කියනවා. වැරදි නැකොල මං වැරදක් කළා නැහැ කියන ඒ සිතිවිල්ල ලොකු සතුටක් ඒක තුලින් සතුටක් ඇති කරගන්න පුළුවන් වෙනවා.
එතකොට ඒ සතුටම තමයි ඊළඟට ඒ සීලය මෙලොව වශයෙන් දක්වන ආනිසංස ආරම්භය වශයෙන් කිව්වොත්. නමුත් මේ ශාසනික ගුණධර්ම අතරින් අපි කවුරුත් දන්නවා ශීලය තමයි පදනම මේ ශාසනික ගුණධර්ම වගාවට මේ සංසාර දුව කෙලවර කිරීම පිළිබඳව කතාවේදී ශීල සමාධි ප්‍රඥා කියන ගුණස්කන්ධ තුනක් දක්වනවා. ශීලය පිහිට කරගෙනයි සමාධිය වඩන්නේ. සමාධිය උපකාර කරගෙනයි ප්‍රඥාව දියුණු කරගන්නේ. ඒක නිසා තමයි ත්‍රිවිධ පුණ්‍යස්කන්ධය කියලා ධර්මයේ දැක්වෙන්නේ. ශීල සමාධි ප්‍රඥා නම්. ඒකට මේ ශීලය විවිධයි. මේ පින්නතුන් දන්නවා දැන් සාමාන්‍ය නිත්‍ය ශීලයේ වශයෙන් පංච ශීලයේ තිබෙනවා. තවත් පුළුවන් නම් ආජීවශ්‍රම ශීලය කියලා මේ අවස්ථාවේ අපි මේ සමාදන් මේ දැන් කෙනෙක් සමාදන් වුණා වගේ වචනයත් රැක ගැනීම. කොටින්ම කියතොත් කයත් වචනයත් හික්මවා ගැනීම පිළිබඳ අදහසයි ශීලය තුල තිබෙන්නේ. ඒක හිතේ උපකාරය ඇතිවයි කරන්නේ. හිතේ තියෙන අදිෂ්ඨාන ශක්තිය පෙරදරි කරගෙනයි. එතකොට ශීලයේ වටිනාම දේ තමයි සමාදන් වෙනවා කියලා කියන්නේ අදිෂ්ඨාන කර ගැනීම. මේ අදිෂ්ඨානය තුලින් යම්කිසි ස්ථාවර බවක් ඇති කර ගන්නවා. ඒ තාවුරු බවක් නැතුව සමාධියක් ගොඩනගා ගන්න බෑ. චෛත්‍යයක් ගොඩනගන්න බැරුව වගේ හරි පදනමක් නැතුව මේ සිත සමාධියකට ගොඩනගා ගන්න බෑ යම්කිසි අවම මට්ටමේ පංචශීලියවත් නැතුව. අපිට මේ අතම අවස්ථාවල පොතේ එන උපමාවක් නැතත් මේක තීරුම් කරගන්න කිය උපමාවක් වශයෙන් කියන්න පුළුවන්. අපි මේ සංසාරේ විවිධාකාර ජීවිත මේ අනන්ත කාලයක් මේ විදිහට ගත කරලා තියෙනවා. යක්ෂයන්, ප්‍රේතයන්, තිරිසනුන් හැටියට වැඩි වශයෙන් ඉඳහිටලා දෙවිවරුන්, බ්‍රහ්මයන් හැටියට, මිනිසෙයින් හැටියට. එතකොට මේ අපේ විඥානය අපේ සිතේ තැන්පත් වෙලා තිබෙන හොඳ නරක ගොඩක් තිබෙනවා. බොහෝ විට සමහර විට නරක පැත්තයි වැඩි තියෙන්නේ. මේවා කර්ම විපාක වශයෙන් නිරන්තරයෙන් අපේ හිතවල මතුවෙනවා. අර ලිපුඩ තියෙන බාන්දක ඒවා පැසෙනකොට විටින් විට එක එක දේවල් උඩට එන්න වගේ කර්ම උඩට එනවා. මේවා යටට දමලා තමන්ගේ හිත තහවුරුත් මට්ටමකට ගේන්න උපකාර වෙන්නේ මේ ශීල අධිෂ්ඨානයක්. දැඩි අධිෂ්ඨානයක් යම් අවස්ථාවක් ගත්තනම් මෙතෙක් සතුන් මරමින් හිටපු සතුන් මැරීම රක්ෂාවක් හැටියට කරගෙන හිටපු නෝදයට හෝ රැකියාවක් හෝ හැටියට කරගෙන හිටපු කෙනෙක් දැඩි අධිෂ්ඨානයක් ගත්තනම් අද මේ මොහොතේ සිට මම කිසිම සතෙකුට හිංසාවක් කරන්නේ නැහැ කියලා ඒ අධිෂ්ඨානයේ ශක්තිය තුලින්ම අර ඒකට අදාළ අතීත කර්ම වේග බොහෝ දුරට යටපත් වෙනවා. ඒවට මතුවෙන්න ඉඩ දෙන්නේ නැහැ අර හිත. ඒවා යටත් මතුවෙනකොට අර පරණ සංසාර පුරුදු අනුව තව තවත් මරන්න පටන් ගන්නවා. මේකයි ඒ ධර්මතාව. හොරකම පිළිබඳවත් එහෙමයි. එතෙන් කෙනෙකුට උත්පත්තියෙන්ම හොරකම පුරුද්දක් වෙලා තියෙනවා. ඒකෙන් පෙන්වන කරන අතීත චරිත ලක්ෂණ. නමුත් දැඩිව අධිෂ්ඨාන කරොත් ඒ අධිෂ්ඨානයට පෙරමුණේ තබා ගන්න යන අර සරණ ගමනයයි. තුන්රුවන් සරණ යාම. ඒ විදිහට අධිෂ්ඨාන ශක්තියෙන් හොරකම පිළිබඳව අනිකුත් ඒ කොටින්ම කියතොත් මේ පංචශීලයට අදාළව තිබෙන්නේ අපි මේ අනන්ත කාලයක් සංසාරයේ ධර්මයේ මුණ නොගැසුණු අවස්ථාවල් වල කරපු වැරදි ටිකයි පංචශීලය කියලා කියන්නේ. ඒකයි බුදු පියාණන් වහන්සේ ගොනු කළ දැක්වේ. මේවට අදාළව අපි අනන්ත කාලයක් මේ සංසාරේ වැරදි කරලා තියෙන්නේ. එතකොට දැන් නිවන් බලාගෙන යනවා නම් ආරම්භක වශයෙන් මෙන්න මේ පහවත් නිත්‍ය ශීලය හැටියට රකින්න ඕන. ඕකයි පංචශීලයේ වටිනාකම. සුළුපටු දෙයක් නෙවෙයි එතන. ඒවා හරියට අංග ආවට ගියාට නෙවෙයි ඒවා දැඩිව අධිෂ්ඨාන කරගෙන ඊට අමතරව තමයි උපෝහයට සීල ආදී වශයෙන් තව තවත් තියෙන ඊළඟට භික්ෂු සීලය කොට ඊටත් වඩා පුළුල් යම් ප්‍රමාණයකට පදනම දැන් විශාල මේ පින්නතුන් දන්නවා ඔය අහස් මාලිගා වගේ හදන ගොඩනැගිලි වලට ගොඩනැගිල්ල උඩ හරිය විතරක් ගොඩනගන්නේ ඊට කලින් කොච්චර මේ ඉංජිනේරු මහත්තුරු දන්නව ඇති අර පදනම සකස් කරන්න කොයිතරම් වෙහෙස වෙනවද වැලි ගොඩක හැදුවොත් අර කඩාගෙන වැටෙනවනේ අන්න ඒක නිසා තමයි අර සංඝයා වහන්සේලාට ඒ ඉහළ මට්ටමකින් මේ ඉහළ ඉලක්කයන් තබාගෙන මේ නිවන් දකින්න බලාපොරොත්තු වෙන වැඩ කරන සංඝයා වහන්සේලාට අන්න බුදු පියාණන් වහන්සේලා ක්‍රමක්‍රමයෙන් ඊටත් වඩා සියුම් මන්දමින් විශාල පාතිමොක්ෂ සංවර සීල ආදී වශයෙන් දැන් මේ සංඝයා වහන්සේලාට ආйти සිව් පිරිසුදු සීලය කියලා කියන පාතිමොක්ෂ සංවර ඉන්ද්‍රිය සංවර පච්චේ සම්නිත ආදීව අට්ඨම ආදීව පාරිශුද්ධ සීලය ප්‍රත්‍ය සම්නිත සීලය කියලා කියන සිව් පිරිසුදු සීලයක් දක්වලා තිබෙනවා. ඒ විදිහට ක්‍රමක්‍රමයෙන් වැඩෙන සීලයක් මේ ශාසනයේ තිබෙනවා. ඉතින් හිතාගන්න තියෙන මේ සංසාර කියන්නේ හිම් පිටිම මඩ ගොහරුවක්. මේ මඩ ගොහරුව මත අපි භාවනාවට ඉඳ ගන්නව නම් ඉඳ ගන්න ඕනේ යම්කිසි වේදිකාවක් හදාගෙන පොඩි වේදිකාවක් හදාගන්න වෙනවා. ඒ වේදිකාව කණු 5ක් හිටවලත් හදාගන්න පුළුවන් පංචශීලයේ හැටියට. කණු 8ක් හිටවලත් හදාගන්න පුළුවන් හදාගන්න පුළුවන්. කොහේ 8 සිල් හැටියට 10ක් හිටලා 8 සිල් හැටියට 10 සිල් හැටියට ඉතින් අන්නේ විදිහට හිතා ගන්න තියෙන්නේ මේ ඒකයි බුදු පියාණන් වහන්සේ මේ සීලයේ පිහිටලා සමාධිය වඩන්නේ කියන්නේ සිත යම්කිසි අරමුණක නොසෙල් වෙන අන්දමින්
පවත්වා ගන්න පුළුවන් වෙන්නේ පසුතැවිලි ආදී නැති තත්වයක් හිතේ ඇති කරගත්තොත්. ඒකට උපකාර වෙන්නේ යම්කිසි විශේෂ කාල සීමාවක් තුල ඒ කාල සීමාව දික්කුණු පමණට ඒ ශීලයේ ශක්තිමත්. නමුත් අවම මට්ටමින් හරි යම්කිසි අවස්ථාවක අදිෂ්ඨාන කරගන්නවා. අද ඉඳලා මේ මොහොතේ ඉඳලා මම වෙන මිනිහෙක්. මගේ චරිතය මගේ ජීවිතය පූර්ණ පරිවර්තනයකට හැරවීමේ ආරම්භයයි මේ අවස්ථාවේ මුල් ගැට තිබුවේ කියලා අර චත්තමානවකයා වගේ ශීලයක් අදිෂ්ඨාන කරගත්තා නම් එදා ඉඳලා අන්න ඒ තැනත්තාට අර නිර්වද්‍ය සුඛය අර නිරාමිස සැපේ ඇති වෙනවා. ඒකට කියන්නේ එතන ආවර්ජනා කිරීමේදී සැපය ලැබෙන්නේ. ශීලයේ තියෙන අදිෂ්ඨානයත් ආවර්ජනාත් කියලා දෙපැත්තක්. අදිෂ්ඨානය ඉබේටම අර සමාදානය තුල තිබෙනවා. කවුරුවත් කිව්වට බය නොවේ සමාදන් වෙමි කියලා. Tamanම මේක මුළු හිතෙන් පිළිගෙන ඒ ප්‍රතිපත්තිය අදිෂ්ඨාන කරගන්නවා. ඊළඟට ඒ අදිෂ්ඨාන කරගෙන ඒක රැකීම තුලින් ඒ රැක බව ආපසු හැරිලා බලනකොට ආවර්ජනා කළා කියලා කියන්නේ නැවත සලකා බලනවා ආපසු හැරිලා. උදේ අදිෂ්ඨාන කරගත්තු සීලය රැ ආපසු හැරිලා බලනකොට ඒක හරියට රැකලා තිබෙනවා නම් දවසේ නොයෙකුත් එදිනදා ජීවිතයේ කරදර මැද්දේත් මේවා මම රැකගත්තා කියලා ඒ තැනට ලොකු සතුටක් ඇති වෙනවා. සතියකට ආපස්සේ ආවර්ජනා කරලා බැලුවොත් මේක නොකඩවා රැක්කා කියලා ඊටත් වඩා සතුටක් ඇති වෙනවා. මාසයකට පස්සේ අවුරුද්දකට පස්සේ අවුරුදු 20 30 ගණනක් තිස්සේ යම්කිසි ශික්ෂාපදයක් හරියට රැක්කනම් මේක තුන විශාල චිත්ත ශක්තියක් සතුටක් ඇති වෙනවා. ඒ සතුටම තමයි සමාධියට උපකාර වෙන්නේ. ඒක ධර්මයේ දක්වලා තිබෙනවා. සිල්වත් කෙනාට අමුතුවෙන් උත්සාහයක් කරන්න ඕනේ නෑ මට ප්‍රමෝදයක් ඇති වේවා කියලා සතුටක් ඇති වේවා කියලා. ඒක ධර්මතාවමයි. සීලවන්තයාට අර පසුතැවිල්ලක් නැතිවීම නිසා ප්‍රමෝදයක් ඇති වෙනවා. ඒ ප්‍රමෝදය ඇති වුණාම ඒක ප්‍රීතියට හරවගෙන ඒ ප්‍රීතිය තුලින් ඊළඟට සිත තැන්පත් වෙලා කායික මානසික සුවය තුලින් සමාධියක් එනවා. ඒක දත්තු කර්මස්ථානය අනුෝකයි ධර්මතාව. ඒකට සීලයේ වටිනාකම එහෙමයි. ඒ වගේම තමයි ඒ ශීලය පිහිට කරගෙන ඊළඟට සමාධිය කියලා කියන්නේ හිත එකඟ කර ගැනීම. එකඟ කරගත්තු සිතේ தত্ত্ব තමයි ධ්‍යාන සමාපatti වශයෙන් දැක්වෙන්නේ. ඒවා උපකාර කරගෙන අර බුදු පියාණන් වහන්සේ මේ දක්වා වදාළ ඊටාම ගැඹුරු ජීවිතයේ යථාර්ථයේ මේ චරිතය හිත පිළිබඳ යථා තත්ත්වය ඒ ගැඹුරු ධර්මය අවබෝධ කරගන්න ශක්තිය ලැබෙනවා. ඉතින් මේ ඔක්කොම කරන්නේ පළමුවෙන්ම හිතා ගන්න තියෙන මේ සරණ සමාදානෙ පිහිට කරගෙනයි. මේ තුනුරුවන් කියලා කියන්නේ මොකක්ද කියලා අපි හිතලා බලන්න ඕන. ත්‍රිවිධ රත්නය. එයි මේවට රත්න කියලා කියන්නේ. රත්න කියලා කියන්නේ දැන් ඔය ධර්මයේ සඳහන් වෙනවා යංකින්චි රතනං ලෝකේ විජ්ජති විවිධාපතු රතනං බුද්ධ සමන්නත්ති රතනං ධම්ම සමන්නත්ති රතනං සංඝ සමන්නත්ති කියලා ඒ විදිහට ඔය ආශිර්වාද ගාථාවලම සඳහන් වෙනවා. ලෝකේ යම් තාක් රත්නයන් විද්‍යමාන වෙනවා නම් දකින්න ලැබෙනවා නම් මේ හැම රත්නයකටම වඩා බුද්ධ රත්නය ශ්‍රේෂ්ඨයි ධර්ම රත්නය ශ්‍රේෂ්ඨයි සංඝ රත්නය ශ්‍රේෂ්ඨයි කියලා. ඒ විදිහට මේ රත්න උපමාවයි අතීතයේ ඉඳලා එන්නේ. ඒ රත්නය කියලා කියන්නේ මෙතන හිතා ගන්න තියෙන්නේ යම් කෙනෙකුගේ වටිනාකමක් එන්නේ. තමන්ගේ හදවතේ තැන්පත් කරගත්තු මේ ත්‍රිවිධ රත්නය නිසයි වටිනාකම එන්නේ. අතීතේ කොයි විදිහේ ඒ ජීවන තත්ත්ව තිබුණත් ලෝකේ ඊටාත්ම දුර්ලභ වශයෙන් පහළ වෙන බුද්ධ ධම්ම සංඝ කියලා කියන ඒ ත්‍රිවිධ වස්තුන් හැඳින්වුවේ රත්න වශයෙන්. රත්න වලට උපමා කළේ. නමුත් මේ මෑත යුගයේ නොයෙකුත් සමාජ විපර්යාස නිසා අපේ බෞද්ධ උපාසකයන් තමන්ගේ සරණ ගමනය කෙලස ගන්නවා දේරුවන් පිළිබඳ සංකල්පයක් ඇති කරගෙන. එක රත්නයකට රත්න තත්ත්වය දෙන්නේ නැති සංකල්පයක් දැන් රටේ යනවා. එතකොට ඒක තමන්ගේ සරණ ගමනේ කෙලසා ගැනීම. ත්‍රිවිධ රත්නයක් මිසක් රත්න දෙකක් පිළිබඳ සරණ යාමක් මේ ශාසනයේ නැහැ. ඒක නිසා අපි අර අෂ්ටාර්ය පුද්ගල මහා සංඝ රත්නය කියලා කියන ඒ රත්න සංඥාව අපි නිතර ඇති කර ගන්න ඕන. රත්න සංඥාව උඩයි අපි මේ ශීලය රකින්නේ. ඒක අර චත්තමානව කතාවෙන් පේනවා. ඒ දෙන වටිනාකම අනුව තමයි බුදුරජාණන් වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේ උන්වහන්සේගේ ධර්මයේ ප්‍රතිපදාව ඒ ප්‍රතිපදාවේ නෛර්යානිකත්වයේ සාර්ථකත්වයේ පිළිබිඹු කරන පිරිස තමයි සංඝයා වහන්සේලා. ඉතින් ඒකම තමයි අග්ග ප්‍රසාද ආදී සූත්‍රවල ඊටමත් අලංකාරාන්තමින් බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙන්නේ. ශ්‍රද්ධාවන්තේ ඊටමත් අර්ථවත් වන අන්තමින් යම් තාක් සත්වයින් සිටිනවා නම් අපා දෙපා සිව්පා භූපා රූපී අරූපී සංඤී අසංඤී නේව සංඤී නාසංඤී ඒ සියලුම සත්ත්ව කොටස් අතර තථාගත අරහත් සම්මා සම්බුද්ධ කෙනෙක්ම ශ්‍රේෂ්ඨය අග්‍රය. යම් කෙනෙක් අග්‍ර වූ ඒ බුදු කෙනෙක් පිළිබඳව ප්‍රසාදයක් ඇති කරගත්තා නම් ඒ ඇති කරගත්තේ ලෝකයේ අග්‍රම වූ කෙනෙකු ගැනයි. ඒක නිසා යම් කෙනෙක් අග්‍ර වූ පුද්ගලයෙකු පිළිබඳව ප්‍රසාදයක් ඇති කරගත්තා නම් ඒක විපාකයක් අග්‍රයි. අන්න ඒ විදිහට බුද්ධ රත්නය ගැන කියනවා. ඒ වගේම ඊළඟට කියනවා යම් තාක් හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් ධර්මයන් තිබෙනවා නම් ඒ සියලු ධර්මයන් අතර ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන මේ
ඒ ප්‍රතිපදාවේ ධර්මයම තමයි ශ්‍රේෂ්ඨ. ඒ ශ්‍රේෂ්ඨ ධර්මය කෙරෙහි යම් කෙනෙක් ප්‍රසාදයක් ඇති කරගත්තා නම් ඒ ප්‍රසාදයේ ආනිසංසයත් ඒ වගේම අග්‍රයි. ඊළඟට දක්වනවා යම්තාක් සංකත අසංකත ධර්මයන් තිබෙනවා නම් ඒ අසංකත නම් වූ ඒ හේතු ප්‍රත්‍යයන්ගෙන් හට නොගත්තේ නිර්වාණය කියන උතුම් ධර්මයම ඒවා අතර ශ්‍රේෂ්ඨයි. යම් කෙනෙක් නිර්වාණ ධර්මයේ පිළිබඳව ප්‍රසාදයක් ඇති කරගත්තා නම් එහි ආනිසංසත් ඒ වගේමයි. ඊළඟට කියනවා යම්තාක් ලෝකයේ සමූහයන් පිරිස් තිබෙනවා නම් ලෝකයේ යම්තාක් සමූහ පිරිස් වශයෙන් කොටස් දකින්න ලැබෙනවා නම් ඒ හැම පිරිස් අතර තථාගත සංඝයා අෂ්ටාර්ය බුද්ධ සංඝරත්නයම ශ්‍රේෂ්ඨයි. ඒක නිසා ඒ යම් කෙනෙක් සංඝරත්නය කෙරෙහි ප්‍රසාදය ඇති කරගත්තා නම් එහි ආනිසංසයත් ඒ වගේ. ඔන්න විදිහට බුදු පියාණන් වහන්සේ බොහෝ අවස්ථාවල මේ ත්‍රිවිධ රත්නේ සරණ යාම ඒ රත්න සංඥාවේ වටිනාකම ලෝකයට හඳුන්වලා දීලා තිබෙනවා. ඒකට අපි ඒක නිතර කල්පනා කරගන්න ඕන. මෙන්න මේ අපි කරන ක්‍රියාවල් වල ඒ හැම එකකම වටිනාකමක් ඇති වෙන්නේ අපේ හදවත තුළ ඇති කරගත්තු අර ශ්‍රද්ධාව තුලින් ඇති කරගත්තු ඒ ශක්තියයි. ඒකම තමයි කියන්නේ ශ්‍රද්ධාය තරති යෝගං කියලා. මේ සංසාරය කියලා කියන්නේ කාම භව දිට්ඨි අවිජ්ජා කියලා කියන මහා භයානක සැඬවතුරු හතරක්. මේකෙන් එහාට ඊතර වෙනවා තියා ඊතර වෙනවා කියලා හිතන්නවත් බෑ. ඒ තරම් පුදුම විදිහේ මේ අනන්ත කාලයක් මේවායිම ගැලිලා මේවා ඔස්සේම ගසාගෙන යන සැඬවතුරු හතරකින් ඊතර වීමයි සසරින් ඊතර වීම කියලා කියන්නේ. ඒකට මේ කාර්යයට අපි මුහුණ දෙන්න නම් ඒකට සෑහෙන ශ්‍රද්ධා ශක්තියක් තියෙන්න ඕන. විදිහට ශාස්ත්‍රුන් වහන්සේ බොරුවක් කියන්නේ නැහැ. උන්වහන්සේ සර්වඥයන් තථාගතයන් වහන්සේගේ සම්බෝධිය පිළිබඳ ශ්‍රද්ධාවයි එතන දක්වන්නේ. සද්ධාති තථාගතස්ස බෝධි. තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධයයි කියලා පිළිගැනීම. ඊළඟට උන්වහන්සේගේ ප්‍රතිපදාව නෛර්යානිකයේ පිළිගැනීම. ඊළඟට ඒ නෛර්යානික ප්‍රතිපදාවේ නෛර්යානිකත්වය ඔප්පු කළ පිරිසකුත් සිටියා කියන හිතෙනවා කියලා ඒ හැඟීම ඇති කර ගැනීම. ඔක තුලින් තමයි එතකොට අර කෙනෙක් ශ්‍රද්ධාවෙන් අර ශ්‍රද්ධාය තරති යෝගම් මේ සැඬවතුරේ නතර වෙන්නේ. ඒ වගේම තවත් අවස්ථාවල මේ පින්තුන් කොටිකුත් අහලා තියෙනවා. මේ ශාසනික ගුණ ධර්ම ඒ ගොවිතැනක් හැටියට දැක්කොත් එතන ශ්‍රද්ධා බීජය හැටියට දක්වනවා. නොඑක් ආකාරයෙන් ඊනාට ගුණ ධර්ම පිළිබඳව දක්වන හැම තැනකම වගේ ශ්‍රද්ධාව බල හැටියට ඉන්ද්‍රියන් හැටියට ওই විදිහට මුලින් මතු කරලා දක්වන්නේ මේ සත්‍යය තුළ තිබෙන ශක්තිය. කායික මානසික ශක්තිය යම් කිසි අරමුණක් කෙරෙහි යොමු කරන්න නම් ඇත්ත වශයෙන්ම එතනත්තා තුළ විශාල කැපවීමක් තිබෙන්න ඕන. ඒ කැපවීමයි මේ සරණ ගමනේ තුල තිබෙන්නේ. ඇතම් කෙනෙකුට මේක දැන් තේරුම් ගන්නත් බැරි. ඇතම් පඬිතෙන්ට මේ තේරුම් කරලා දෙන්න වෙනවා. මොකද්ද මේ සරණ යන්නේ? ඇතම් කෙනෙකුට හිතා ගන්නත් බැහැ. මොකටද මේ අපි බුදුන් සරණ යන්නේ, සංඝුන් සරණ යන්නේ? ඇයි කියලා තියෙනවනේ. Tamanට Taman මේ කියලා. ඒක අදහසෙන් පිටිම වරද්දගෙන. Taman තමයි මේ ඊතර වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේට අරගෙන යන්න බෑ මේ එක එක්කෙනා මෙගොඩ ඉඳලා ඒගොඩට. නමුත් Taman යන්නේ අන්න අර කෙනෙක් ඉන්නා මේ කියන පාර හරි. මේ විදිහට උත්සාහ කළොත් මේ විදිහට ක්‍රියා කළොත් හරි. ඒ ටිකට එතකොට අපි සරණ යන්නේ. බුදුන් සරණ යනවා, ධම්ම සරණ යනවා, සංඝ සරණ යනවා කියලා කියන්නේ කෙනෙකුට අර විදියට අර සමහර ආගම් වල කියනවා වගේ වෙන කෙනෙක් ඇවිල්ලා ඇදගෙන යනව නෙවෙයි මෙතන. ඒ එපමණකට ඒ තමන්ගේ ඇතුළත තියෙන වීරිය මතු කර ගැනීමට. ඒකයි මේ ශ්‍රද්ධාව අනුව ඊළඟට තියෙන ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. ශ්‍රද්ධාව ළඟට වීරියෙන් ඒකයි. සද්ධාය තරති යෝගං අපමාදේන අන්නවං විරියේන දුක්ඛං අච්චේති. පඤ්ඤාය පරිසුද්ධති ඔය විදිහට දැන් දක්වලා තිබෙනවා. ශ්‍රද්ධාවෙන් තමයි ඊතර වෙන්නේ. අප්‍රමාදයෙන් ඒ වගේම අප්‍රමාදීව මේ ඊතර වෙන්න ඕන. ඊළඟට වීරියෙන් වීරිය මත වෙන්නේ අන්න අර ශ්‍රද්ධාව පිහිට කරගෙනයි. ඒ නිසා ශ්‍රද්ධාවෙන් පමණකට දැඩිද අර විදිහට ඒ ශ්‍රද්ධාව ඒ වස්තුන්ට දුන්න වටිනාකම අනුවයි එතකොට. අපි මේ රත්න වලට අඩු දෙයකට යම්කිසි මේ එකක්වත් සමාන කළොත් මේ ත්‍රිවිධ රත්නය අප තුල අර කියාපු මේ ඊතර වෙන්න පුළුවන් ශක්තිය අප තුල ඇති වෙනවාද කියලා හිතලා බලන්න ඕන. එතකොට ඒ තුලින් වෙන්නේ දැන් බුද්ධ ධර්මයේ දක්වන එක්තරා කෙනෙක් බුදු පියාණන් වහන්සේගෙන් ඇසුවා මේ ශාසනයේ උපාසකයෙක් වෙන්නේ කොහොමද කියලා. බුදු පියාණන් වහන්සේ කිව්වා උපාසකයෙක් වෙන්නේ බුදුන් සරණ යනවා, දහම් සරණ යනවා, සංඝ සරණ යනවා කිව්ව පමණින් උපාසකයෙක් වෙනවා කියලා. කොයිතරම් ලේසිද බැලුවා. අමුතුවෙන් ආයුධ පාත්‍රය පුරවන්නවත්, ගාස්තු ගෙවන්නවත් මොකක්වත් ඕනේ බැලුවාම හරි ලේසි වගේ. බුදුන් සරණ යනවා, දහම් සරණ යනවා, සංඝුන් සරණ යනවා. ඔබ කිව්ව පමණින් උපාසකයෙක් වෙනවා. නියම උපාසකයෙක් වෙන්න නම් අන්න අර කියාපු විදියට නත්ථි මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං ඒතේන සත්‍යවද්‍යේන හෝති මේ ජය මංගලං කියලා සත්‍ය ක්‍රියා කරන්න පුළුවන් තත්වයට උන සරණ යන. නත්ථි මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං මට වෙන පිටක් නැත බුදුන්ම පිටයි. ඒ සත්‍යයෙන් ජය මංගල වේවා කියලා යතීතේ ගාථාවලින් කියන්නේ අන්නේ මට්ටමට. එතකොට
ඒක ඇති කරගන්න යන ඒ සරණ යාම උපකාර වෙන්නේ. ඉතින් මේ විදිහට කල්පනා කරලා බලනකොට මේ තුන්රුවන් සරණ යාම සුළු කොට දැල්කිය යුතු දෙයක් නෙවෙයි. ඒ තුන් සැරයක් මේක කියන්නේ අර විදිහට තමන්ගේ හිතට කාවක් දා ගැනීමටයි. ඒ සරණ යාම තුලින් ඇති වෙන කුසල ශක්තිය අර විදිහේ දිව්‍ය ආත්ම භාව ලබා දීම පමණක් නෙවෙයි. ඒක පිහිට කරගෙන ඊළඟට ශීලය පුරනවා. ශීලය පිහිට කරගෙන සමාධිය පුරනවා. සමාධිය පුරලා යම් අවස්ථාවක ඒ සමාධිය පිහිට කරගෙන අතීත කුසල ශක්තියත් උපකාර කරගෙන තමයි කෙනෙක් සෝවාන් සකදාගාමී අනාගාමී අරහත් කියන මාර්ගඵල ප්‍රතිවේදයෙන් උතුම් නිර්වාණ ධර්මය පවා සාක්ෂාත් කරගන්න. ඒක අපිත් කල්පනා කරගන්න ඕන අපි මේ ජීවිතයේ අර විශේෂයෙන්ම අපි අර කුඩා දරුවන් ගැන කිව්වා කාරණේ වගේ කුඩා දරුවන් පව නෙමෙයි ලොකු දරුවන් වුණත් හිතන්න තියෙන්නේ අපි මේ දවස ගත කරන්න ඕනේ මේ තුනුරුවන් සිහිපත් කරගෙනයි. මොකද ඒ තුනුරුවන් සිහිපත් කරගත් පමණකින් අපට හැම උපද්‍රව වලින්ම මිදීමවත් මරණයෙන් මිදී සදාකාලික ජීවත් වීමක් ලැබෙනව නෙවෙයි. නමුත් අපේ සිත යම් අවස්ථාවක අර කියපු ආසන්න සිතෙන් අපි සිටිනවා නම් යම් අවස්ථාවක මරණය සිද්ධ වුණොත් ඒ අවස්ථාවේ දුගතියට නොගින් හොඳ තත්ත්වයක් ලබා ගන්න පුළුවන්. මොකද අපේ මේ නැවත උත්පත්තිය කියලා කියන්නේ කොටින්ම කියතොත් අපේ මේ හිතේම ඡායාරූපයක් පින්තූරයක් ගන්න ලෑස්ති වෙලා ඉන්න වෙලාවේ අපි නියෙව්වොත් මොකද්ද වෙන්නේ? පින්තූරෙම කොහොමද වැටෙන්නේ? ඒ වගේ තමයි එතකොට මරණ අවස්ථාවේ අපේ හිත දූෂිත වෙලා තිබුණොත් අන්න ඒ අවස්ථාවේ විදිහටම പ്രേත යක්ෂ ආදී තිරිසන් ආදී තත්ත්වවල උත්පත්ති ලැබෙනවා. එතකොට යම් කිසි විදියකින් අර සුගති තත්ත්වයකට ලැබුවොත් උත්පත්ති ලැබුවොත් විශේෂයෙන්ම අර දැන් කියාපු දේවතාවා වගේ ආපසු ආවර්ජනය කරලා බලනකොට අපි මේ තරම් පොඩි දෙයක් හැටියට ලෝකයා හිතන දෙයකින් තුලින් මේ තරම් අපට ආනිසංසයක් ලැබුණා නම් මේ ධර්ම මාර්ගයේ සම්පූර්ණ කරාම කොයි විදිය ආනිසංසයක්ද කියලා ඒ විදිහට කල්පනා කරගන්න පුරුදු වෙන්න ඕන. ඒකට විශේෂයෙන්ම මෙන්න මේ අද මාතෘකාව වශයෙන් බැලුවාම අර ශාසනයේ ආරම්භක පියවර නමුත් ඒක හරියාකාර තේරුම් ගත්තේ නැත්නම් මේ ශාසනයේ ගුණධර්ම පිරීම දුෂ්කර වෙනවා. ගැඹුරු දේවල් ලොකු දේවල් කියලා බදා ගන්න දේවල් සමහර විට ඒවා තමන්ගේ ඇතුල් වෙන්නේ නැහැ. මූලික කාරණා හරියාකාර තේරුම් ගත්තේ නැත්නම් ඒ නිසානේ චත්තමානව කතාන්තර ආදී අපි මේ ශාසනයේ අර කියාපු ත්‍රිවිධ රත්නේ වටිනාකම තේරුම් ගත්තනම් ඒක උපකාර කරගෙන තමයි අපේ අනිකුත් ප්‍රතිපත්ති පිළිම ආදී කරගන්න පුළුවන් වෙන්නේ. ඒකෝට මේ පිළිතුරුන් කල්පනා කරගන්න ඕන. තමන්ගේ ජීවිතයේ දවසක් එදිනදා කොයි තරම් වැඩ තිබුණත් පොහොය දවස විරාමයක් හැටියට දාගෙන ඒ අවස්ථාව තුල ආවර්ජනා කරලා තමන්ගේ ජීවිතයේ අඩුපාඩුකම් හරි ගස්ස ගමින් ඉදිරියට මේ සංසාරයේ නිතර වීම සඳහා තමන්ගේ ඉෂ්ට විය යුතු තමා විසින් කළ යුතු දේවල් ගැන නිෂ්කලංකව කල්පනා කරලා මේ පොහොය දවසක ඒක අනුවම ඒ ශීලයේ පිහිට යම් කිසි ශීලයක පිහිටලා යනුව බණ භාවනා කරලා මේ කටයුතු කර ගැනීමෙන් තමයි මේ සංසාර දුක මේ බුද්ධෝත්පාද කාලය තුලම කෙරවල කරන්න පුළුවන් වෙන්නේ. ඒකට කල්පනා කරගන්න ඕනේ මේ ආද දවසේ මෙතික් මේ තමන් සීල සමාදාන ආදී භාවනා ආදී රැස් කරගත්තු පුණ්‍ය සම්භාරයත් මේ ධර්ම ශ්‍රවණයෙන් රැස් කරගත්තු පුණ්‍ය සම්භාරය උපකාර කරගෙන මේ ජීවිතය තුළදී මම හිතාක් උත්සාහ කරලා අර සෝවාන් සකදාගාමී අනාගාමී අරහත් කියන මාර්ගඵල ප්‍රතිවේදයෙන් මේ ජාති ජරා ව්‍යාධි මරණ සංසාර දුක කෙලවර කරගන්න මේ කුසල ශක්තිය කාන්තින උපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. ඒ වගේම ශාසනාංකදී බ්‍රහ්ම රාජින් ඇතුළු ජනතා කවිචේ සිට අකනිටා දක්වා යම් සත්‍ය කෙනෙක් ඇතනම් අපේ ඥාතිනුත් ඇතුළු හැම කෙනෙක්ම මේ ධර්ම දේශනාවේ ධර්ම ශ්‍රවණයේ කුසල අනුමෝදන් වීමෙන් තමන්ගේ ප්‍රාර්ථනීය බෝධිගින් උතුම් මහා මහණන් සාක්ෂාත් කරගනිත්වා කියන ප්‍රාර්ථනාව ඇතුළු මේ ගාථා කියන්නේ එතාවතා චම්මි සම්පතං පුඤ්ඤ සම්පදං සම්පේ දේවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා සබ්බේ දේවානුමෝදිत्वा බුද්ධන්තු අමතං පදං ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං සට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දුක්ඛප්පත්තානි දුක්ඛා භයප්පත්තානි භයා සෝකප්පත්තානි සෝකා හුන්තු සබ්බේ විපානිනෝ දුක්ඛප්පත්තානි දුක්ඛා භයප්පත්තානි භයා සෝකප්පත්තානි සෝකා හුන්තු සබ්බේ විපානිනෝ දුක්ඛප්පත්තානි දුක්ඛා භයප්පත්තානි භයා සෝකප්පත්තානි සෝකා හුන්තු සබ්බේ විපානිනෝ හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ වාසනාතු සමාගමෝ දුර්යාව නිබ්බාන පත්‍ත්‍ය
ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ මාමේ බාල සමාගමෝ සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනාශතු මාතේ භවත්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචයිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti නිවිච අතෝ නිබ්බාන සම්පatti නාතේ සමිජ්ජතු